අදත් සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත සමීප කරන්නේ. අද දවසේදීද ශ්‍රී ලංකාවෙන් ආසාදිතයින් සහ වාර්තා වීම සිදුව තිබුණා. එය 2000 ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් ලෙසයි වාර්තා වුණේ. ඉදිරි සතිය තුළදී ශ්‍රී ලංකාවේ අලි විවෘත කරනවාද යන්න පිළිබඳ තීන්දුව తీරන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ගන්නා බව මේ වෙනුවට ප්‍රකාශ වී තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් මරණ 28%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මහත්මිය සඳහන් කළා. ජූනි මාස 14 වන දිනතෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් කරගෙන ඉදිරියේදී රට තුළ සංචලන සීමා තවදුරටත් පවත්වනවද නැද්ද යන්න තීරණය කරනවා කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි අමාත්‍යතුමිය සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී තමයි අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ. පහුගිය සතියට සාපේක්ෂව මේ වෙද්දී කොවිඩ් ආසාදිතින්ගේ සුළු වැඩිවීමක් සහ කොවිඩ් මරණවල 28%ක පමණ වැඩිවීමක් තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ලොක්ඩවුන් කරාට ඊට කලින් කාලේදී විස බීජ ඇතුළු වී ඇතනම් දින 14ක කාලයක් පුරා යොමුවීමට හැකියාවක් තිබෙනවා. ඒ රෝගීන් තමයි දැන් වාර්තා වෙන්නේ. තාම රට වහලා සති 2යි. තව සතියකින් විතර අපි බලමු තව ටිකක් අඩු වෙලා යයි කියන කාරණේ පිළිබඳ අමාත්‍යතුමිය සඳහන් කර තිබුණේ. ඉතින් මේ බලාපොරොත්තුවත් එක්ක අපි සිටමු. ඒ ඊටාත්ම විද්‍යාත්මක ප්‍රවේශයකින් මේ සම්බන්ධ විමසා බලමින් මතපල කිරීම පිළිබඳ අප බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. මොකද ජනතාවට අවශ්‍ය වෙන්නේ එවැනි විද්‍යාත්මක ප්‍රවේශයක පිළිතුරු. ඒ නිසා අමාත්‍යතුමිය මේ මොහොතේදී එතුමියගේ භූමිකාව අපි ඊටාත්ම ඉහළින් පැහැදිලි ලෙසම මේ මොහොතේදී අගය කළ යුතුම තැනක තිබෙනවා කියන කාරණේත් වාර්තා කරද්දී අපි අවධානය යොමු කරනවා ඊළඟට ලෝකයේ පවතින කාරණාවලට අවධානය යොමු කරන්නේ. යනුව ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ කුවේට් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳවයි අපි මේ මොහොතේදී සාකච්ඡා කරන්නේ. යනුව විශේෂයෙන් සඳහන් කර තිබෙනවා mechanism in works to allow GCC citizens to enter Kuwait. කුවේට් රාජ්‍යයට ගල්ෆ් කලාපීය රාජ්‍යන්වල සිටින්නා වූ ශ්‍රමිකයින්ට ඇතුළත් වීමට අවසරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කුවේට් රාජ්‍යයේ අවධානය යොමු තිබෙනවා කියලායි වාර්තා වන්නේ. ඉතින් මේ අනුව ගල්ෆ් කලාපියට මූලිකත්වයක් ලබා දී මේ ආකාරයෙන් ශ්‍රමිකින් හෝ යම් පාර්ශවයන් ඇතුළත් කර ගැනීමක් සිදු කළහොත් ඒ කොයිතරම් දුරට අනිකුත් ගෘහ සේවක සේවිකාවන්ට සහ රැකියා කරන පාර්ශවයන් බලපානවද යන්න පිළිබඳ තීන්දුවක් කරගත යුතුයි. මොකද ගල්ෆ් කලාපය මූලික කරගනිමින් එවැනි ආයත මූලිකත්වයක් ලබා දී තමන්ගේ රටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැතිව ක්‍රියාත්මක වෙනවා නම් ඒ මොහොතේදී අනිකුත් පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධ වූ ප්‍රතිපත්තිය යම් ආකාරයකින් අභියෝගයකට ලක් වෙනවා. කෙසේ වෙතත් ගල්ෆ් කලාපයේ අයට ප්‍රමුඛතාවයක් දෙන්න කුවේට් රාජ්‍ය සූදානම් කියලා වාර්තා වන්නේ. will not allow any violation of employees right. කිසිදු ආකාරයකින් සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වලට බලපෑමක් නොවිය යුතු යන්න බොහොම තදින්ම අද දවසේදී ප්‍රකාශ වී තිබෙනවා. Minister of Education Dr. Ali Al-Mudhai fully support for the demand of the ministry's employees and has stressed that they will not කිසිදු ආකාරයකින් සේවකයින්ගේ අයිතිවාසිකම් වලට හානියක් වේ යුතු නැහැ, වෙන්නට දෙන්නට බැහැ කියන කාරණය බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. Kuwait receives examines third cargo of Oxford vaccine. මේ වෙද්දී අර්බුදයට තුඩු දීලා තිබුණු Oxford එන්නත එම නැත්නම් AstraZeneca එන්නත Kuwait receives examines third cargo වලින් වාර්තා කරනවා. Kuwait Ministry of Health declared Tuesday the laboratory examination of the third cargo of the vaccine Oxford approved. යනු Oxford එන්නත තුන්වෙනි කොටස ලැබීමට නියමිතයි කියන කාරණේත් වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් සඳහන් කර තිබුණා මේ මේ ක්‍රියාවලින් එක්ක පැහැදිලි ඔක්ස්ෆර්ඩ් එන්නත අපිට ජපානයෙන් ලබා දීම සඳහා යම් ආකාරයෙන් සුබවාදී ප්‍රතිචාරයක් තියෙනවා කියලා. මොකද කොටසක් ඉන්නවා තාම ඔක්ස්ෆර්ඩ් එන්නතේ AstraZeneca එන්නතේ දෙවනි මාත්‍රාව ලබා ගන්නට නොහැකි වුණු. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන සිටිනවා ශ්‍රී ලංකාව දැනුම් කළේ ලැබෙවි කියන කාරණය. PCR test from any lab accepted provided it does not exceed 72 hours. PCR පරීක්ෂණ කුවේට් රාජ්‍ය පිළිගන්නේ. The Ministry of Education said the results of the PCR test issued by any laboratory ඕනෑම රසායනාගාරයකින් නිකුත් කරන ලද පැය 72ක් ඇතුළතදී නිකුත් කරන ලද PCR පරීක්ෂණ වලට වළංගුතාවයේ පවතිනවා කියන කාරණය අද දවසේදී කුවේට් රාජ්‍යයෙන් වාර්තා වී තිබෙනවා. ඒත් එක්ක මේ වෙදි වාර්තා වෙනවා consent from sponsor must for expat to hire domestic workers. ඒ අනුව වාර්තා කරන consent from sponsor ඔබගේ අනුග්‍රාහකයාගෙන් විශේෂ ලිපියක් විශේෂයෙන්ම ලබා දිය යුතුයි. ඔබ ගෘහ සේවකයෙකු හෝ සේවිකාවක් ලෙස නිවසට ලබා දීමේදී an expatriate cannot bring a Filipino domestic worker into the country except with the approval of his sponsor. මේක පිලිපීන විදේශගත ශ්‍රමිකයින්ට අදාළ වුණු කාරණයක්. ඒ කියන්නේ කිසිදු ආකාරයකින් ස්පොන්සර්ගෙන් කන්සෙන්ට් එකක්, ඒ කියන්නේ දැනුවත් කිරීමකින් තොරව ඒ කිසිම කෙනෙකුට ගෘහ සේවකයෙකු විදිහට කටයුතු කරන්නට බෑ කියලායි වාර්තා කරන්නේ. ඒ වගේම 2500 ඩිනාර දක්වා
ෆිලිපීන ජාතිකින් තානාපති මට්ටමින් සාකච්ඡා කරලා ඉහළම ගත්තා. However, the Philippine ambassador to Kuwait, Hemoj Noordin, confirmed there is no decision to reject the request from foreigners, but the issues linked to the several conditions. He explained the statement from the Daily that the assembly received recruitment requests from the all citizens and residents in the Kuwait, but there are additional conditions to the document that are required from those. ඒ අනුව කිසිදු ආකාරයක උන්ගේ පැත්තෙන් මේකට බාධාවක් නැහැ කියන කාරණේ ප්‍රකාශ කරනවා. කොහොම වුණත් consent එක අවශ්‍යයි ස්පොන්සර්ගේ කියන්නේ අනුග්‍රහකයාගේ consent එක අනිවාර්යයෙන් consent from sponsor must for expect to hire domestic workers විදේශගත ශ්‍රමිකයින්ගෙන් ගෘහ සේවකින් බඳවා ගැනීමේදී අනිවාර්යයි කියන කාරණය වාර්තා කර තිබෙනවා අද දවසේදී. එතකම අපි අවධානය යොමු කරනවා මේ මොහොතේ තවදුරටත් ලෝකයේ පවතින කාරණා පිළිබඳව තොරතුරු ගෙන්න. විශේෂයෙන් මේ වෙද්දී තවත් ඒවා private school student can take PCR test at Jabbar hospital එකේදී පුද්ගලික පාසල් වල දරුවන්ට PCR පරීක්ෂණ සිදු කළගත හැකි බව කුවේට් රාජ්‍යය විසින් දැනුම් දී තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. දැන් පාසල් ආරම්භ කිරීමේ යාන්ත්‍රණයත් එක්ක තමයි මේ සියලු දේ පිළිබඳ අවධානය යොමු වෙමින් පවතින්නේ. ඒත් එක්කම අපි තවදුරටත් අවධානය යොමු කරනවා මේ වෙද්දී Oxford AstraZeneca shipment එක cleared for use කියලා වාර්තා කරනවා. 200,000 people waiting to second dose ලක්ෂ 2ක් දෙවෙනි එන්නත ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන සිටියා. අනු Oxford AstraZeneca shipment එක මේ වෙද්දී නිෂ්කාශනය කර ලබා ගන්නට කටයුතු කරනවා කියන ප්‍රවෘත්තිය අද දවසේදී වාර්තා වෙද්දී අපි අවධානය යොමු කරනවා ඕමාන් රාජ්‍ය තොරතුරු වලට. මේ වෙද්දී වාර්තා වෙනවා Oman denies rumors about changes in vaccine venues. එන්නත් ලබා දීමේ ස්ථාන පිළිබඳ යම් වෙනස් වීමක් පිළිබඳ කටකතාවක් ව්‍යාජ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා. ඒ සම්පූර්ණයෙන් බොරුවක් කියන කාරණය many wonder then when get first dose and case number of fluctuate මේ වෙද්දී වසංගතයේ පැතිරෙනවා රෝගීනුත් වාර්තා වෙමින් පවතින එවන් පරිසරයක වැරදි බොරු තොරතුරු සමාජගත කිරීම ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. ඒ නිසා ඔමාන් රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා මේ ව්‍යාජ තොරතුරු. ඒත් එක්කම Qatar launches guide on halal food. halal ආහාර සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය විශේෂ වුණු මඟ පෙන්වීමක් සහිත වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. guide outlines requirements of halal food and animal slaughtering certificates. ආහාර සම්බන්ධයෙන් යම් ආකාරයෙන් සහතික ලබා ගැනීමේදී අදාළ ක්‍රියාවලිය සහ halal food පවත්වාගෙන යාමේ ක්‍රමවේදය කොයි ආකාරයෙන්ද සිදු විය යුත්තේ යන පිළිබඳ ගයිඩ්ලයින්ස් අපීමක් මේදී සිදු කිරීමට නියමිතයි කියලායි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා සෞදියට. Saudi market closed over crowding. Saudi market එක වසා දමන්නට තීරණය කරනවා සෙනග වැඩි වීම නිසා. ඒ නිසා සෞදිය තුල කිසිදු ආකාරයකින් නීති විරෝධී ලෙසින් ජනේක රාශි වීම වැඩ කටයුතු සිදු කරන්නට බෑ. මේ ආකාරයෙන් දැඩි ලෙස උන් අධීක්ෂණය කරනවා. ඒ නිසා කිසිවෙකුට අවස්ථාවක් නැහැ නීති කඩන්නට කියලා වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම සෞදි අරාබියා extend visas for expats stuck abroad. මේ වෙද්දී යම් ආකාරයකින් රටට පැමිණීමට නොහැකිව බලාපොරොත්තු වෙන සිටින විදේශගත ශ්‍රමිකයන් සඳහා සෞදිය සුවිශේෂී තීරණයක් ගන්නවා. යන සෞදි අරාබියාවේ extend visas for expats stuck abroad. ඔවුන්ගේ වීසා තවදුරටත් දීර්ඝ කිරීමට මේ වෙද්දී සෞදි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා කියන ප්‍රවෘත්තියද අද දවසේ වාර්තා වෙද්දී අපි අවධානය යොමු කරනවා එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය තොරතුරු වලට. එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ වාර්තා කර තිබෙන ආකාරයට මේ වෙද්දී Dubai economy issues 61 fines for violations. Dubai වල මේ වෙද්දී economy issues 61 fines violations නීති කැඩූ පාර්ශවයන් 61 දෙනෙකුට අදාළව මේ වෙද්දී ක්‍රියාත්මක කර තිබෙනවා නීතිය කියන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. මෙවැනි රාජ්‍යයන් දැඩි ලෙස නීතිය පිළිබඳ විශ්වාස කරනවා. ඒ නිසා නීති කැඩූ අයට දැඩි දඬුවම් දැඩි වන්දි මුදල් දඩ මුදල් ගෙවීමට සිදුවීම තුළ උන් බොහෝ දෙනෙකු මේ වෙනට අදාළ වුණු වැරදි සහගත ක්‍රියාවලින් පරිබාහිරව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ තවදුරටත් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් කියන ප්‍රවෘත්තියත් අපි වාර්තා කරද්දී මේ වෙද්දී ලෙබනනින් වාර්තා වෙනවා Lebanese Navy receives 7 offshore patrol vessels. මේ වෙද්දී Lebanon may expect to receive 7 offshore patrol vessels including 4 with help from the France and 3 protected OPS that part of the US military aid. ඒ අනුව ලෙබනන් නාවික හමුදාවට මේ වෙද්දී වෙරළ ආශ්‍රිතව ක්‍රියාත්මක විය හැකි යුදයන් නෞකාවන් 7ක් ලබා දීම සඳහා අවධානය යොමු වෙලා තිබෙනවා කියලා වාර්තා කරන්නේ. ඒ අනුව එයින් 4ක් ප්‍රංශය විසින් ලබා දෙන අතර ඉතිරි 3 ඇමරිකා එක්සත් ජනපද US military ආධාර විදිහට තමයි ලබා දීමට නියමිත වෙලා තියෙන කියලා වාර්තා වන්නේ. මීටර් 65-75 අතර දිගින් යුතු මේ නෞකා තමයි හැම්බවීමට නියමිතයි කියලා වාර්තා වී තිබෙන්නේ. මොකද ලෙබනනේ ඔබ දන්නවා ආරක්ෂාව තහවුරු කරගත යුතු රටක්. බේරෝට් පරායේ
දෙවන්ත පිපිරීම පිළිබඳව ඔබට මතක ඇති. බහරේන් පොලිටිකල් ප්‍රිසනර් හුසේන් බර්කත් dies of COVID-19. වයස අවුරුදු 48ක් වුණු දේශපාලන සිරකරුවෙකු වුණ හුසේන් බර්කත් බහරේන්හි බන්ධනාගාරයකදී කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා කියන ප්‍රවෘත්තියයි අද දවසේදී වාර්තා කරන්නේ. where an outbreak of the coronavirus disease began in March යනුවෙන් තමයි වාර්තා කර තිබෙන්නේ. A political prisoner serving the life sentence in Bahrain has died after contracting COVID-19. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදනව ලබා දීලා තිබුණේ. ඒ වගේම Bahrain has come under pressure from human rights organisation over prison conditions including overcrowding. මේ වෙද්දී බහරේන් වල සෙනග වැඩි බන්ධනාගාරවල කියන චෝදනාවද බහරේන් රාජ්‍යයට මේ වෙද්දී එල්ල වෙමින් පවතිනවා. මේ තමයි සමස්ත ලෝකයේ තොරතුරු. අපෝ subscribe කරන්න අපි ඔබට නිරන්තරයෙන් එම තොරතුරු සමීප කරන්නට සූදානම්.